And now, live at 7. ආයුබෝවන් සපුරුදු විලසම දවසම විමසන සරණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය live at 7. ශ්‍රී ලංකේ අපක්ෂපාතී සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය live at 7 සමගින් අදත් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයලාල්. මම ඉෂාරා සමරසිංහ. මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලයට පැන වූ අතුරුතහනමට එරෙහි පෙත්සම විභාගයට දින නියම කරයි. අතුරුතහනම තවදුරටත්. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ප්‍රතිචාර. ඔවුන්ගේ අන්තිම බලාපොරොත්තුවත් අද ඉවර වුණා. නම නැන පමණින් එතුමා කියන්නේ ඒකට අනේ අපි මොකද කරන්නේ? ජනපති සහ සංධාන මන්ත්‍රීවරුන් අතර අදත් තීරණාත්මක හමුවක්. හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්. එක්දින ක්‍රිකට් නායකත්වය සඳහා ලසිත් මාලිංග පත් කිරීමට ජනපති අනුමැතිය. අග්‍රාමාත්‍ය ධුරේ සහ අමාත්‍ය මණ්ඩලයේ කටයුතු අත්හිටුවමින් නිකුත් කරනු අතුරු තහනම් නියෝගයට එරෙහි පෙත්සම සලකා බැලීම සඳහා අද දින නියම කෙරුණා. එසේම අතුරු තහනම් නියෝගය තවදුරටත් ක්‍රියාත්මකයි. අග්‍රාමාත්‍ය ධුරේ කටයුතු කිරීමට මහින්ද රාජපක්ෂ මහතාට නීත්‍යානුකූල බලයක් නොමැති බව පවසමින් ඔහුගේ සහ අමාත්‍ය මණ්ඩලයේ පත්වීම බල රහිත කරන ලෙස ඉල්ලා පසුගිය නොවැම්බර් 23 වෙනිදා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කෙරුණා. ඒ රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 122 දෙනෙකු විසින් පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල තීරණය කළේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එම තනතුරුවල කටයුතු කිරීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමටයි. මෙම අතුරු තහනම් නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට මහින්ද රාජපක්ෂ මහතා සහ කැබිනට් මණ්ඩල සමාජිකයින් පිරිසක් කටයුතු කළා. එම අභියාචනය ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලක් හමුවේ අද දින සලකා බැලීමට තීරණය කෙරුණේ. මේ අතර ඊයේ දිනේදී එම අභියාචනය පංචපුද්ගල විනිසුරු මඩුලක් හමුවේ කැඳවන ලෙසට ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මෝසම් දෙකක් ගොනු කෙරුණේ ගරු රනිල් වික්‍රමසිංහ මහතා සහ මන්ත්‍රීවරුන් 121 දෙනෙක් විසින්. එමගින් ඉල්ලා තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඊවා වනසුන්දර මහත්මිය අදාළ අභියාචනා විභාගයට සහභාගී කර නොගෙන වෙනත් විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසයි. එමෙන්ම පෙත්සම් විභාගය සඳහා පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන ලෙසද එමගින් ඉල්ලා තිබුණා. කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය මෝසමක් මගින් ප්‍රකාශ කර ඇත්තේ අභියාචනාධිකරණයේ තහනම් නියෝගයක් සලකා බැලීමට පූර්ණ විනිසුරු මඩුල්ලක් අවශ්‍ය නොවන බවයි. කෙසේ වෙතත් එම මෝසම් දෙකම අද ප්‍රතික්ෂේප වුණා. ඒ අනුව අදාළ පෙත්සම ඊවා වනසුන්දර බුවනික අලුවිහාරේ සහ විජිත් මලල්ගොඩ යන පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේම විභාගවීම අද පෙරවරුවේ ආරම්භ වුණා. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ ඊවා වනසුන්දර නීතිඥවරිය ප්‍රකාශ කළේ තමන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු දුරේ කටයුතු කරන අවසන් දිනය අද බවයි. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශවය වෙනුවෙන් මුලින්ම කරුණු දැක්වුවේ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතායි. ඔහු සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයාට සහ අමාත්‍ය මණ්ඩලයට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් සම්මත කළ බවට සාක්ෂි නොමැති බවයි. ඉන් අනතුරුව අමාත්‍ය මණ්ඩල සමාජිකින් වෙනුවෙන් අදහස් පළ කළේ ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතායි. ඔහු සඳහන් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 125 වෙනි වගන්තිය යටතේ ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ බලය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට බවයි. ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා පැවසුවේ අභියාචනාධිකරණය සිය බලය ඉක්මවා අතුරු තහනම් නියෝගය ප්‍රකාශ කර ඇති බවයි. එම නිසා මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම වැරදි බවයි සංජීව ජයවර්ධන මහතා පෙන්වා දුන්නේ. ඉන් අනතුරුව අදහස් පළ කළ ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා අභියාචනාධිකරණය මගින් පැන වූ අතුරු තහනම් නියෝගය වැරදි සහගත බව පෙන්වා දුන්නා. ඉන් පසුව ජනාධිපති නීතිඥවරුන් වන මනෝහර් ද සිල්වා මහතා සහ අලි සබ්රි මහතාද අදහස් පළ කළා. ඔවුන්ද සඳහන් කළේ අභියාචනාධිකරණයට අදාළ පෙත්සම් විභාගයට බලයක් නොමැති බවයි. පෙත්සමේ වගඋත්තරකාර පාර්ශවය වෙනුවෙන් ජනාධිපති නීතිඥ කනගේශ්වරන් මහතා අදහස් පළ කළ අතර ඔහු පැවසුවේ පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාව නිවැරදි ලෙස සම්මත වූ බවයි. එම සිදුවීමට අදාළ හැන්සාඩ් වාර්තා නිවැරදි බවද ඔහු පෙන්වා දුන්නා. ශ්‍රේෂ්ඨාධිකරණය අද ලබා දුන් තීන්දුවෙන් අනතුරුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.
අභියාචන අධිකරණය විසින් ලබා දෙන ලද තීන්දුව නිෂ්ප්‍රභ කිරීම සඳහා අපිට පුළුවන් වෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය ලබා ගත්තොත් පමණයි. ඒ අවසරය අද ලබා දීලා තියෙනවා. ඉතින් ඒ අවසරය ලබා දීමත් සමගම තවමත් අගමැතිතුමාත් කැබිනට් මණ්ඩලයත් ඒ විදිහටම ඉන්නවා වැඩ කරන්න බැරි වුණා. එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයන් ඊයේ රබන් ගැව්වා ප්‍රතිඥාපත්තු කරා පාරේ පිළිවත් කමින් ජයග්‍රාහී දෙයක් විදිහට සැමරුවා. මොකද්ද සැමරුවේ? පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න එපා කියලා ශ්‍රේෂ්ඨාධිකරණය කරපු දැනුම් දීම. පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්න එපා කිව්වම එක්සත් ජාතික පාක්ෂිකයෝ ජයග්‍රහණයක් විදිහට සමරනවා කියන්නේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වුණා නම් එක්සත් ජාතික පක්ෂයට අබසරණයි කියලා එක්සත් ජාතික පාක්ෂිකයව පිළිගන්නවා කියන එකයි. හැබැයි අජිත් පීඩන මන්ත්‍රීතුමාට අන්තිම දුරුම්පත් ඉවරයි කියලා. තමන් යන පමණින් එතුමා කියන්නේ ඒකට අනේ අපි මොකද කරන්නේ? දැන් තියෙන තත්ත්වය අනුව ඉතින් අගමැතිතුමාට කැබිනට් මණ්ඩලයට වැඩ නොකර වරප්‍රසාද භුක්ති විඳින්න තියෙන්නේ. ඒ පිළිබඳව උසාවියේ නඩු තීන්දුවක් වෙනකම් බලාගෙන ඉනවා. තාම උසාවියේ නඩුව තියෙනවා. ඒ නඩුව අහන්න තීන්දුව කරා. ඒ නඩුව අහගෙන යයි. ඒ අතර රට ගැන හිතලා, රටේ ජනතාව ගැන හිතලා ගන්න දේශපාලන තීන්දුව, රටේ ස්ථාවරත්වය සඳහා ගන්න දේශපාලන තීන්දුව තියෙන පිළිබඳව ගරු අගමැතිතුමාත්, ජනාධිපතිතුමාත්, අතිගරු ජනාධිපතිතුමාත් ඒ තීන්දුව తీරන ගන්නවා. අද වෙනකොට මේ රටේ ප්‍රධාන විපක්ෂයේ එක්සත් ජාතික පක්ෂවල කණ්ඩායම සතුටු වෙනවා මේ අරාජික තත්ත්වයේ රට නිර්මාණය කිරීම සම්බන්ධයෙන්. ඉතින් මේ අරාජික තත්ත්වය මේ රටේ තීරණයක් ගන්න බැරි තත්ත්වය, මේ රටේ ජනතාවට සහනයක් කරන්න බැරි වෙන තත්ත්වය අද අක්‍රිය වීම ජයග්‍රහණයක් කියලා හිතනවා. මොකද හේතුව අපි දන්නවා ඇත්ත තත්ත්වය. රටේ ජනාධිපතිවරයා කියනවා එක්සත් ජාතික පක්ෂයේ නායකයව මේ රටේ අගමැතිවර කරන්නේ නැහැ කියලා. ඒ අනුව අග්‍රාමාත්‍ය ධුරයේ සහ අමාත්‍ය මණ්ඩලයේ කටයුතු අත්හිටුවමින් නිකුත් කරනු අතුරු තහනම් නියෝගයට එරෙහි අභියාචනා පෙත්සම ලබන ජනවාරි 16, 17 සහ 18 යන දිනවල විභාග කිරීමටයි ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දුව කළේ. එසේම පවතින අතුරු තහනමත් දිගටම ක්‍රියාත්මක වීමටත් නියමිතයි. මේ තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තවත් දේශපාලනඥයන් මෙලෙසින් අදහස් පළ කළ මාධ්‍ය වෙත. රටේ නීතියට විරුද්ධව පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැතිව ජනාධිපතිවරයාත් මහින්ද රාජපක්ෂ මහත්මයා සහ ඔහුගේ මන්ත්‍රී කණ්ඩායමත් අරගෙන ගිය කුමන්ත්‍රණය තීරණාත්මක ලෙස පරාද කිරීමේ අවසාන නීතිමය පියවර අදගත්. අද මහින්ද රාජපක්ෂ මහත්මයා බලාපොරොත්තු වුණේ අභියාචනාධිකරණයෙන් මහින්ද රාජපක්ෂ මහත්මයාගේත් ඔහුගේ ඊනියා ඇමති මණ්ඩලයේත් වැඩතහනම් කරපු නියෝගය අයින් කරන්න කියලා. ශ්‍රේෂ්ඨාධිකරණය පැහැදිලිව කිව්වා අයින් කරන්න බැහැ අභියාචනාධිකරණ නියෝගයේ නිවැරදි කියලා. වැඩිදුර විභාග කිරීමට දින නියම කරා. ඒ තව මාස ගානකින්. එතකොට මේ අපි තමයි අගමැති, අපි තමයි ඇමතිවරු, විධායක ජනාධිපති අපිත් එක්ක ඉන්නවා කියලා නීතිය දැනම කඩ කර නීතිය නොදන්න මිනිස්සු නෙමෙයි. ජනාධිපති සහ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාට නීතිය අපිට පුළුවන් වුණා පාඩමක් උගන්නන්න. ඔවුන්ගේ අන්තිම බලාපොරොත්තුවත් අද ඉවර වුණා. ඔවුන් හිතන් හිටියේ අභියාචනාධිකරණය දීපු තහනම් නියෝගය අද ශ්‍රේෂ්ඨාධිකරණය අයින් කරයි කියලා. ගරු ශ්‍රේෂ්ඨාධිකරණය මහින්ද රාජපක්ෂ මහත්මයාගේ වැඩ තහනම ස්ථිර කරා. එහෙම කරමු තේරෙන භාෂාවෙන් කිව්වොත් එහෙම. හරි. ඒ නිසා අපි ඉල්ලා හිටිනවා අපිට අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහතුමා පත් කරගෙන එතුමාට බහුතරය තියෙනවා කියලා අපි ඔප්පු කරා පාර්ලිමේන්තුවේ. අමාත්‍ය මණ්ඩලයක් පත් කරගන්න දීලා මේ රට ඉදිරියට ගෙන යන්න ඉඩ දෙන්න කියලා අපි ඉල්ලා හිටිනවා. ඒ නිසා ගරු ජනාධිපතිතුමා මේ අධිකරණයෙන් ලැබෙන නීතියේ සංඥාව, යුක්තියේ සංඥාව තේරුම් අරගෙන තාම ඉක්මනින් දවසෙන් දවස පැයෙන් පැය මේ රටේ ආර්ථිකය විනාශ වෙන එක වළක්වන්න අග්‍රාමාත්‍යවරයා පත් කිරීම සඳහා පියවර ගත යුතු තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රී කණ්ඩායම සහ ජනාධිපතිතුමා අතර මේ වන විට විශේෂ හමුවක් පැවැත්වෙනවා. මෙම හමුව අද පස්වරුවේ ආරම්භ වුණේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී. මේ වෙලාවේදී අද දවසේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ලබා දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා එවැගේම මහින්ද රාජපක්ෂ මහතා සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් මේ ලේකම් කාර්යාලය තුළ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙමින් පවතිනවා. ඊයේ දවසේදීත් මෙවැනිම වූ විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණා. අද දවසේදීත් අධිකරණයේ අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මේ සාකච්ඡාවේ වැඩ කටයුතු ආරම්භ වුණා. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි ගමන් මඟ පිළිබඳව පක්ෂ සමාජිකින් නොවන කිහිප දෙනෙක් මාධ්‍ය වෙත අදහස් දක්වා ඇති බවත් එය පක්ෂ අනුදැනුමකින් තොරව සිදු කර ඇති බවත් එම පක්ෂය පවසනවා. කරු ජනාධිපතිතුමා පක්ෂයේ මධ්‍යම කාර්ය සභාව, පක්ෂ සමස්ත ලංකා කාර්ය සභාව යම් ආකාරයක මඟ පෙන්වාවි. ඒ දේශපාලනමය ක්‍රියාමාර්ග වලින් වියුක්තව වෙනත් පක්ෂයේ නොවන පක්ෂයයි කියා ගන්න සමහර කණ්ඩායම් කරන උසිගැන්වීම් ප්‍රචාරයන්ට රැවටෙන්න එපා. ශ්‍රී ලංකේ අපක්ෂපාතී සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය ලයිව්@ 7 තුළින් තවත් පුවත් මේ විරාමයෙන් පසුවත්. ජය සැමරු අතරේ හටගත් ගැටුම.
This is Live at 7. එක්සත් ජනතා නිදහස් සන්ධානය අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එහිදී ඊයේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීරණය සම්බන්ධයෙන් අවධානය යොමු වුණා. දැන් අපේ ව්‍යවස්ථාවේ තාම පැහැදිලි ප්‍රතිපාදන තියෙනවා පාර්ලිමේන්තුවට ජනාධිපතිවරයා ඉවත් කරන්න. පාර්ලිමේන්තුවට පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයේ අභියාචනාධිකරණයෙන් විනිසුරුවන ඉවත් කරන්න. හැබැයි අපිට මේ ඊයේ තීන්දුවම හා ගම්ම්‍ය වෙන කාරණය තමයි පාර්ලිමේන්තුව තුල ආණ්ඩුව යම් වරදක් කරනවා නම් ඒ ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයාටවත් අධිකරණයටවත් කිසිම ප්‍රතිපාදනයක් නැහැ. පත් කිරීම බලධාරියා වෙච්ච මහජනයටත් නැහැ. මහජනයටත් නැහැ. ඒතර ඒක කොයිතරම් ශීලාචාරය. ඒක කොයිතරම් ප්‍රජාතන්ත්‍රවාදී. 19 වෙනි සංශෝධනයේ ජනමත විචාරණයකට භාජනය වෙච්ච සංශෝධනයක් නෙවෙයි. ජනාධිපතිවරයා සතුව තිබෙන මහජනතාව දීපු බලය පාර්ලිමේන්තුවට පමණක් පැහැර ගන්න පුළුවන් කියන එකද මේකෙන් අනිත් පැත්තට ගම්ම්‍ය වෙන්නේ. එතකොට කවුද මේ රටේ ව්‍යවස්ථාවට කොකා පෙන්නලා තියෙන්නේ? මහජනයාගෙන් විමසන්නේ නැතුව අවුරුදු 4මාරක් යනකම් පාර්ලිමේන්තුව විසිරවන්න බැරි කරලා තියෙන්නේ. ඒ කරලා තියෙන්නේ අර කියන 19 වෙනි සංශෝධනයේ කරේ තියාගෙන ආපු උදවිය නෙවෙයි. මහින්ද රාජපක්ෂ අගමැතිතුමාට දෙමළ බෙදුම්වාදී ඉල්ලීම් ටිකට එකඟ වෙන්න පුළුවන් නම් එතුමාට පාර්ලිමේන්තුවේ 113 හදනවයි කියන එක අමාරු වැඩක් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ මහත්මයා කරන්නේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා නොකරන දේ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටත් මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ප්‍රමුඛ අපේ කඳවුරටත් අවශ්‍ය වුණේ ලක්ෂ 160ක් වන ජනතාවගේ ඡන්දායිතිය ආරක්ෂා කරලා දෙන්න. ඒ අයගේ මානව හිමිකම් ආරක්ෂා කරලා දෙන්න. ඉතින් ඒකට අධිකරණ තීන්දුවක් දෙනවා. අපි අධිකරණ තීන්දුවට ගරු කරනවා. ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්ථාපිත කිරීම වෙනුවෙන් සිවිල් සංවිධාන කිහිපයක ප්‍රධානත්වයෙන් පසුගියදා ආරම්භුණු සත්‍යාග්‍රහය අද අවසන් කෙරුණා. දැන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක එකතු වෙලා ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව නිදහසට එරෙහිව කරපු ඒ කුමන්ත්‍රණයට අදට දින 49යි. මේ කුමන්ත්‍රණය නිසා රුපියල් 30000ක පාඩුවක් එක පුද්ගලයෙකුට තියෙනවා. ගෙවෙන හැම දිනයක් පාසාම හැම කෙනෙක්ම රුපියල් 100ක බරක් වැය බරක් මේ කුමන්ත්‍රණයට ධර්මයෙන් ඉන්නවා මිත්‍රවරුනි. මේවාට එරෙහිව අවිහිංසාවාදීව විරෝධතා ගොනු කළ පිරිස්වලට දඬුවම් දෙන්නට මේ පිරිස් අද කටයුතු කරන්න උත්සාහ කරනවා. මේ ජනාධිපතිවරයා මොන තීන්දුව ගත්තත් ව්‍යවස්ථාදායකට ඒ කියන්නේ පාර්ලිමේන්තුවට පුළුවන් ඒවා පරාද කරන්න. ඒවා අපි කරා. ඉතින් ඒ නිසා අද අධිකරණයට තියෙන බලතල එයාට නැහැ. අද පාර්ලිමේන්තුවට ඉහළින් තියෙන බලතල එයාට නැහැ. නමුත් මේ මිනිස්සයාට මේක තේරෙන්නේ නැහැ. මේ මිනිස්සයාම එක්කහුව වෙලා මේවා කරාට මේ මිනිස්සයාට මේක තේරෙන්නේ නැහැ. ජනතා ඡන්දයෙන් පාර්ලිමේන්තුවට යවූ පුද්ගලයන් අතර තිබෙන යුද්ධය නිමා කිරීමට ජනතාව කල්පනා කළ යුතු බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සඳහන් කරනවා. විශ්වජනක මිනිසුන් පාර්ලිමේන්තුවේ දැන් ඉන්නේ. කොහොමද කියලා තියෙන හොරකම් කරන්න බලාපොරොත්තු වෙනවා. අර ඇටදී මට හොරකම් කරන්න ඕනේ තත්ත්වයක් ඇති කර ගැනීමට එකිනෙකා මරා ගන්නවා දැන්. හැම කෙනාටම චිත්ත වෙලා අප්පිරියා වෙලා එපා වෙනවා. දැන් මේ රටේ යුද්ධය තියෙන්නේ දේශපාලන පක්ෂ වලටයිති අපේ නියෝජිතයෝ හැටියට අපේ ඡන්දෙන් අපේ කර උඩ පාර්ලිමේන්තුවට ගිය මිනිසුන් කීප දෙනෙක් අතර. මුළු රටම විනාශ කරලා. අදට සුමාන 7:00මාරයි රටේ ආණ්ඩුවක් නැහැ. ඉතින් අමාත්‍යාංශ වල අපේ ඕනූර එකේ හැමතැනම ගිහිල්ලා අතුරු මිතුරු දමදිව තුරුකේගේ උඩවලාගෙන ඉන්න ඔක්කොම රජේ නිලධාරීන්. ඒ තුලින් රටේ ඇති වෙන ආර්ථික විනාශය හරහා උද්දමනය වැඩි වෙලා, බඩු මිල වැඩි වෙලා, පඩි වැඩි කරන්න බෑ. මේ යුද්ධය නිමුනේ මේ මුළු ත්‍රස්තවාදී හමුදාවම මරා දමලා. දැන් මේ පාර්ලිමේන්තුවේ යුද්ධය කොහොමද අපි ඉවර කරන්නේ? ඒක තමුන්වන්සලා අපි හිතමු. ඒ ඔක්කොම මරා දාන්න බෑනේ. සමහරු නම් කියනවා ඒ කොහොම කට්ටියගේ කකුලට ගලක් බැඳලා ඉවරලා ඉන්දියන් සාගරේ මැදට අතාරින්න කියලා. හිම කරන්නත් අමාරුයිනේ. ඉතින් එහෙමනම් කොහොමද කරන්නේ කියලා මේ රටේ ජනතාව අපි තීන්දුව කරමු. දැන් අප සූදානම් මේ දැන් ලැබුණු විශේෂ පුවතක් වෙත යොමු වන්නට. And now, the breaking news. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී විශේෂ රැස්වීමක් පැවැත්වුණා. ඒ රැස්වීමේදී අතිවිශේෂ දේශපාලනික තීන්දුවක් ලබාගෙන තිබෙන බව වාර්තා වනවා. ඒ පිළිබඳ තොරතුරු දැන ගැනීමට අප සූදානම් ජනාධිපති ලේකම් කාර්යාලය අසල සිටින සජිත් රණසිංහ වෙත යොමු වන්නට.
ඔවරෙන්ද ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපතිවරයා වගේම මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිස පැවති සාකච්ඡාවේදී අද දවසේදී තීරණය වී තිබෙනවා. මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර තිබෙනවා මේ මොහොතේදී අපිට දැනගැනීමට හැකියාවක් ලැබුණා. හෙට දවසේදී විශේෂ ප්‍රකාශයක් කරමින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධූරයෙන් ඉවත් වීමට කටයුතු කරන බව අද එම පැවති සාකච්ඡාවේදී ජනාධිපති හමුවේ ප්‍රකාශයට පත් කර තිබෙනවා. මේ පිළිබඳව කරුණු මීට සුළු වේලාවකට පෙර මේ වෙලාවේදී මෙම ස්ථානයේදී අපට දන්වමින් ලක්ෂ්මන් යාපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේ විශේෂයෙන්ම පවතින තත්ත්වයත් සමගින් අද සන්ධ්‍යා කාලයේදී අධිකරණය ලබා දුන් තීන්දුවත් සමගින් රටේ මීළඟ කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා ජනාධිපතිවරයාට අවශ්‍ය පියවර ගැනීම සඳහා විශේෂයෙන්ම අලුත් අගමැතිවරයෙක් පත් කළ යුතු නම් මේ වෙලාවේ සිටින අගමැතිවරයා ඉවත් විය යුතු නිසා වෙන්න ඒ තීරණය ගත් බව තමයි මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙන බවක් ලක්ෂ්මන් යාපා මහතා සඳහන් කරේ. එවැගේම එතුමා සඳහන් කර සිටියා ඉදිරි කටයුතු ක්‍රියාත්මක කරගෙන යාම සඳහා අවශ්‍ය කරන සහයෝගය ලබා දීම සඳහා ජනාධිපතිවරයාට එම තීරණය ගැනීම පහසු කිරීම සඳහා මේ අධිකරණ තීන්දුව පිළිබඳව අවධානය යොමු කරමින් හෙට දවසේදී විශේෂ ප්‍රකාශයක් කරමින් Taman අගමැති ධූරයෙන් සමුගන්නා බව ජනාධිපතිවරයා හමුවේ මහින්ද රාජපක්ෂ මහතා තීරණය කළ බව. මේ තමයි අද දවසේදී ජනාධිපතිවරයා එවැගේම මහින්ද රාජපක්ෂ මහතා සහ සන්දානයේ මන්ත්‍රීවරුන් සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවේදී අපිට මේ වෙලාවේ වාර්තාව සුවිශේෂීතම කරුණ වන්නේ. මම යලිත් මතක් කරන්නම් ලක්ෂ්මන් යාපා මහතා සඳහන් කළේ තොරතුරු එතුමන් සඳහන් කළා මීට සුළු වේලාවකට පෙර අද දවසේදී මෙම ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවේදී මහින්ද රාජපක්ෂ මහතා Tamanගේ තීරණය ජනාධිපතිවරයා වෙත දැනුම් දී තිබෙනවා. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතා දැනුම් දී තිබෙන්නේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් හෙට දවසේදී Taman අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉවත් වන බවයි. ඒ අනුව එතුමන් ඉල්ලා අස්වැන්නේ මෙම තත්ත්වයේ යටතේ ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා ජනාධිපතිවරයාට අවශ්‍ය සිදු කිරීම සඳහා අවස්ථාව ලබා දීම සඳහා පවතින තත්ත්වය සැලකිල්ලටගෙන එවැගේම ඉදිරි කටයුතු පිළිබඳව Tamanගේ අවධානය යොමු කර අවශ්‍ය ආකාරයේ කටයුතු කිරීම සඳහා සහයෝගය ලබා දීම වශයෙන් Taman මෙම තීරණය ගත් බව හෙට දිනේදී විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා අස්වන බවත් මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරා. මේ තමයි ජනාධිපතිවරයා ඒ වගේම මහින්ද රාජපක්ෂ මහතා සහ සන්දානයේ මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලය තුල මේ මොහොතේ පැවැත්වෙමින් තිබෙන විශේෂ සාකච්ඡාවේ තොරතුරු. ස්තුතියි සජිත් රණසිංහ ජනාධිපති ලේකම් කාර්යාලය හිඳ අපට ඒ අති විශේෂ දේශපාලන තීන්දුව පිළිබඳව තොරතුරු සජීවීව ඉදිරිපත් කළේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමගින් තමයි එක්සත් ජනතා නිදහස් සන්ධාන ජ්‍යෙෂ්ඨ කනිෂ්ඨ සියලු මන්ත්‍රීවරු මේ විශේෂ සාකච්ඡාව පැවැත්වුවේ අද ශ්‍රේෂ්ඨාධිකරණ ලබා දුන් තීන්දුවෙන් අනතුරුව ඒ අනුව තමයි මේ තීන්දුව වෙත පැමිණ තිබෙන්නේ. ඒ සම්බන්ධයෙන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා තමන්ගේ ට්විටර් පණිවිඩයක් මගිනුත් මේ කාරණාව සඳහන් කර තිබෙනවා. ඒ අනුව ඔහු සඳහන් කරන්නේ රටේ ස්ථාවරත්වයේ සහතික කිරීම අරමුණු කර ගනිමින් මහින්ද රාජපක්ෂ මහතා හෙට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බවයි. හෙට දිනේදී මහින්ද රාජපක්ෂ මහතා ගන්නා මේ තීන්දුව පිළිබඳව විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවත් නාමල් රාජපක්ෂ මහතා ට්විටර් පණිවිඩය මගින් සඳහන් කර තිබෙනවා. පුළුල් පෙරමුණක් ඔස්සේ ඉදිරි දේශපාලන කටයුතු සිදු කිරීමට ඉන් අනතුරුව සැලසුම් සකස් කරනු ඇති බවත් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබෙනවා. ඔබ මේ දකින්නේ ඒ ට්විටර් පණිවිඩයයි. ඒ අනුව රටේ ස්ථාවරත්වය සහතික කිරීම අරමුණු කර ගනිමින් මහින්ද රාජපක්ෂ මහතා හෙට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට නියමිතයි. හෙට දිනේදී මහින්ද රාජපක්ෂ මහතා මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බවත් නාමල් රාජපක්ෂ මහතාගේ ට්විටර් පණිවිඩයේ සඳහන් වෙනවා. මේ සම්බන්ධයෙන් අදාළ දේශපාලන රැස්වීම සඳහා සහභාගී වුණු මන්ත්‍රීවරුන් සඳහන් කරන කාරණා ඔබට අද ප්‍රවෘත්ති ප්‍රකාශ අතරතුරදී ඉදිරිපත් කිරීමට අප සූදානම්. නව රජයක් සඳහා එක්සත් ජාතික පෙරමුණ සමග එක්වීමට නිදහස් පක්ෂයේ පිරිසක්ද අපේක්ෂාවෙන් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී සඳහන් කළා. මම දැක්කා ගම්මන්පිල නැහැ කියනවා අවුරුදු 2කට ඡන්දය කල් දමා ගත්තා කියලා. හැබැයි මේ ඡන්දය කල් දමිල්ලක් නෙමෙයි මේ උනේ. මේ ව්‍යවස්ථාවේ තිබුණු වගන්තිය උල්ලංඝනය කරලා ජනාධිපතිවරයා කටයුතු කිරීම නිෂ්ප්‍රභා වුණා. අපි ගිහලා සාකච්ඡා කරන්න ඕන ජනාධිපතිවරයා සමග මේක ඉදිරියට කොහොමද කඩිනමින් निराකරණය කරන්නේ. යම් කිසි කෙනෙක් එක්සත් ජාතික පක්ෂයක එකතු වෙනවා නම් තෝරලා බේ හොඳ අධ්‍යයනයක් කරලා චෝදනා නැති හොඳ අය අපි ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ පිරිසක් අපිත් එක්ක සාකච්ඡා කරමින් ඉන්නවා. සමාජ්‍යාල මාධ්‍ය වෙබ් අඩවි හරහා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරනවා. ඔන්ලයින් තාක්ෂණයේ නීති රීති අනුව අපි කල්පනා කරනවා මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්න. ඊයේ සිරිසේන ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ මැතිතුමත් එක්සත් ජාතික පක්ෂයටත් රජය දෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්මයාට කියලා තියෙනවා නෑ ඔබතුමා තමයි අගමැති කියලා තාම. එතකොට මහින්ද රාජපක්ෂ මහත්මයා ලෑස්තිලා තියෙනවා අයින් වෙන තාමත් ඒ සම්බන්ධයෙන් නිසි පිළිතුරක් ලැබිලා නෑ. ඇත්තටම සතුටු වෙනවා ජනාධිපතිතුමා තාමත් අශීලාචාර විදිහට අශිෂ්ට විදිහට දේශපාලන ගේම් ගහද්දී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යතුමා විවස්ථාවට අනුව නීති
නීති පොත අනුව ගේම් එක ගැහුවා. අපිට නැති වෙච්ච අග්‍රාමාත්‍යකම දැන් ජනාධිපතිතුමාට වෙන වෙන දේවල් කියලා හරියන්නේ නැහැ. එතුමාට දැන් නොදී බෑ. ශ්‍රී ලංකා එක්දින සහ 2020 කණ්ඩායමේ නව නායකත්වයට ලසිත් මාලිංග පත් කර තිබෙනවා. ඒ දිනේෂ් චන්දිමාල් එක්දින නායකත්වයෙන් ඉවත් කරමින්. මෙම පත්කිරීම ඇතුළු නවසීලන්ත තරඟ සංචාරයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයට අනුමැතිය ලබා දී තිබුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරඟ සංචාරයේ එක්දින තරඟ තුනට සහ 2020 තරඟයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශ කළා. එක්දින සහ 2020 කණ්ඩායමේ නව නායකත්වයට ලසිත් මාලිංග පත් කර තිබෙන අතර උපනායකත්වයෙන් නිරෝෂන් දික්වැලට ලබා දෙන්නටයි අසන්ත දමෙල් ප්‍රමුඛ ක්‍රිකට් තේරීම් කමිටුව පියවරගෙන ඇත්තේ. 17 දිනකින් සමන්විත ශ්‍රී ලංකා එක්දින සහ 2020 සංචිතය වන්නේ නායක ලසිත් මාලිංග, උපනායක නිරෝෂන් දික්වැල්ල, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, කුසල් පෙරේරා, ධනිෂ්ක ගුණතිලක, අසේල ගුණරත්න, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, දසුන් ශානක, ලක්ෂාන් සඳකැන්, සීකුගේ ප්‍රසන්න, දුෂ්මන්ත චමීර, කසුන් රාජිත, නුවන් ප්‍රදීප් සහ ලහිරු කුමාර. සාමාන්‍යයෙන් ක්‍රීඩා සංචිතය නම් කර අනුමැතිය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාට යොමු කෙරුණත් මේ වන විට ක්‍රීඩා අමාත්‍යවරයෙකු නොමැතිවීම හේතුවෙන් මේ සඳහා අනුමැතිය ලබා දී තිබුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතායි. මෙලෙස ක්‍රීඩා සංචිතයක් සඳහා මෙරට ජනාධිපතිවරයෙකු අනුමැතිය ලබා දුන්නේ ඉතිහාසයේ පළමු වරටයි. මේ අතර ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරඟ සංචාරය අනුමමින් පළමු ටෙස්ට් තරඟය හෙට අලියුම නවසීලන්තයේ වෙලින්ටන් හිදී ආරම්භ වීමට නියමිතයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිත්‍යානුකූල නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊයේ පස්වරුවේ තීන්දුව කිරීමෙන් අනතුරුව ලේක් හවුස් ආයතන ඉදිරිපිටදී කලහකාරී තත්ත්වයක් ඇති වුණා. අද ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනා අදහස් පළ කිරීමටත් පටන් ගත්තා. පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීත්‍යානුකූල නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ පසුරේ තීන්දුව ලබා දෙමින් අනතුරුව අධිකරණය අවට රැඳී සිටි එක්සත් ජාතික පාක්ෂිකින් පිරිසක් එහි සිට ලේක් හවුස් ආයතනයේ දෙසට ගමන් කළා. එම ආයතනයට පිරිසක් ඇතුළු වීමට උත්සාහගත් අතර එහිදී මෙම ගැටුම්කාරී තත්ත්වය හටගත්තා. ගැටුම අතුරුතුර සිදු වූ මෙම සිදුවීම කෙරෙහිද බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වුණා. මේ ගැන දැනුවත් කිරීමට ලේක් හවුස් ආයතනයේ වෘත්තීය සමිති කිහිපයක් අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මේක ඇත්තටම මැර ප්‍රහාරයක්. මෙතන හිටියා සොත්ති උපාලිගේ බෑන කෙනෙක්. ඒ වගේම තමයි කෝට්ටේ නාගරික මන්ත්‍රීනි හර්ෂණී විසින් තමයි මේ ප්‍රහාරය දියත් කළේ. ඒ වගේම දෙහිගෝවිට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සුජිත් චන්දන මේ ප්‍රහාරය මෙහෙව්වා. මේක සංවිධානාත්මක ප්‍රහාරයක්. රාජ්‍ය මාධ්‍ය ආයතනයකට බලෙන් ඇතුළු වෙලා පහර දෙන එකට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදී. එක්සත් ජාතික පක්ෂයත් එම ගැටුම ගැන අදහස් පළ කළා. අපි කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ සිදුවීම. ඒ ගැන පක්ෂයක් විදිහට හොයලා බලනවා එතන මොකක්ද ඇත්තට සිදු වුණේ කියලා. හැබැයි ඔබතුමාලා ඒ වගේ මතක තියාගන්න 26 වෙනිදා ඔක්තෝබර් ඔයිට එහා වැඩ කරා මාධ්‍ය ආයතන වල රූපවාහිනී සංස්ථාවට ITN එකට ගිහිල්ලා හැසිරුණු ආකාරයත් අපි දැක්කා. ඒ නිසා අපි රජය ස්ථාපිත කරාට පස්සේ ඊයේ සිදුවීම ගැනත් හොයලා බලලා කටයුතු කරනවා. මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඊයේ ලබා දුන් තීන්දුවත් සමග දඹුල්ලේ එක්සත් ජාතික පාක්ෂිකයින් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සමාජිකයින් අතර ගැටුම්කාරී තත්ත්වයක් ඇති වුණා. එමෙන්ම ඊයේ රාත්‍රියේ අත්තනගල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ නිවසටද කිසියම් පිරිසක් පහර දී තිබුණා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලැබීමත් සමග එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් දඹුල්ල නගරේ ප්‍රීතිഘോഷා පවත්වමින් සිට තිබෙනවා. මේ අවස්ථාවේ දඹුල්ල මහනගර සභාවේ අයවැය ජයග්‍රහණය කිරීම හේතුවෙන් පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායමද ජය සමරමින් සිට තිබෙනවා. එම අවස්ථාවේදී මෙම ගැටුම ඇතිව තිබෙන්නේ. පොලිසිය මැදිහත් වීමෙන් ගැටුම පාලනය කරනවා. මේ අතර අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ වේයන්ගොඩ කලගෙඩිහිණි ප්‍රදේශයේ පිහිටි නිවසට කිසියම් පිරිසක් පහර දෙන ආකාරයයි මේ. ප්‍රහාරයෙන් නිවසේ වහලයට සහ දුරකථන රැහන් පද්ධතියට හානි සිදු බවයි සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ ක්‍රියාවට සම්බන්ධ වෙච්ච චන්දසෝම සරණලාල් ඇතුළු ඒ කණ්ඩායම පොලිසිය අත්අඩංගුවට අරගෙන නීතිය ක්‍රියාත්මක කරයි කියලා ඒක තමයි අපි බලාපොරොත්තු. සිද්ධියට විරෝධය පළ කරමින් ප්‍රාදේශීය සභා සේවකීන් වැඩවර්ජනයක් ආරම්භ කර ඇතැයි අප වාර්තාකරු සඳහන් කළා. අප කළ විමසීමකදී චෝදනාවට ලක් වූ එජාප සංවිධායකවරයා පැවසුවේ තමන් පහර දීමක් සිදු නොකළ බවයි.
රටේ ස්ථාවරත්වයේ සහතික කිරීම අරමුණු කර ගනිමින් මහින්ද රාජපක්ෂ මහතා හෙට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලක්ෂ්මන් යාපාබේ වර්ධන මන්ත්‍රීතුමා අදහස් පළ කළ අයුරු. විශේෂයෙන්ම අද තිබුණු නඩුව ජනවාරි 16-17ට කල් දාලා තියෙනවා. එතකොට අගමැතිතුමා යම් විදියකින් ඉල්ලා අස්වුනේ නැත්නම් කවුරුත් අගමැති කෙනෙක් පත් කරන්නත් බෑ. නමුත් මේ රටේ ජනවාරි මාසෙ වෙනකොට ඇති වෙන තත්ත්වයන් වලට මුහුණ දෙන්න ඕන රට. විශේෂයෙන්ම අයවැයක් සම්මත වෙන්නේ නැහැ. වෝට් ඔෆ් account එකක් නැහැ. එහෙම රටක් දුවන්න බෑ. ඒ නිසා මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කියනවා හෙට විශේෂ ප්‍රකාශයක් කරලා එතුමා අගමැති තනතුරෙන් ඉල්ලා අස්වෙනවා කියලා. ඒකට කැබිනට් මණ්ඩලය අහෝසි වෙනවා. අහෝසි වුණාම ඕනම කැබිනට් මණ්ඩලයක් ජනාධිපතිතුමාට පත් කරන්න පුළුවන්. හැබැයි අගමැතිතුමාගේ ප්‍රකාශයේ තියෙන්නේ මම ඉල්ලා අස් නුනොත් අලුත් අගමැතිවරයෙක් හෝ වෙන කිසිම දෙයක් කරන්න ජනාධිපතිතුමාට බෑ. ඒ නිසා ජනාධිපතිතුමාත් අපහසුතාවයට පත් නොකර ශ්‍රේෂ්ඨාධිකරණය 16-17-18 දක්වා නඩුව කල් දාපු එක නිසා අපිට වෙන තීන්දුවක් ගන්න විදියකුත් නැහැ. ඒ නිසා මේ වෙලාවේ රට ගැන කල්පනා කරලා එතුමා ඉල්ලාස් වෙලා ආණ්ඩුවක් හදාගන්න කියන උවමනාවයි. අපි විපක්ෂයේ ඉඳගෙන මේ රටේ අපි බලාපොරොත්තු වුණු මැතිවරණය ලබා ගැනීමටත් බලාපොරොත්තු වුණු සටන කිරීමටත් ජනාධිපතිතුමා මහජනතාවගේ බලය මහජනතාවට දීපු බලය ඡන්ද බලය නැවත ලබා දීමටත් අපිට කරන්න පුළුවන් උපරිම දේ කරනවා. අපි මේ ශක්තිමත්ව විපක්ෂය කටයුතු කරගෙන යන බලාපොරොත්තු වෙනවා. අන්තිමට කවුද එතකොට ආණ්ඩුව හදන්නේ? ඕන ජනාධිපතිතුමාට ඕන කෙනෙක් අගමැතිතුමා හැටියට පත් කරන්න. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග පැවති විශේෂ රැස්වීමෙන් අනතුරුවයි මීට සුළු වේලාවකට පෙර ලක්ෂ්මන් යාපාබේ වර්ධන මන්ත්‍රීතුමා අදහස් පළ කළේ. ඒ අනුව එතුමා පැහැදිලිව සඳහන් කළේ රටේ ස්ථාවරත්වය සහතික කිරීම අරමුණු කර ගනිමින් මහින්ද රාජපක්ෂ මහතා හෙට අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි. ඒ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් හෙට දිනේදී සිදු කිරීමට නියමිත බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා තමන්ගේ ට්විටර් පණිවිඩයක් මගින් ට්විටර් ගිණුමේ සඳහන් කර තිබුණා. මේ තවත් පුවතක්. හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතාට එරෙහිව අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කෙරුණා. මෙම පෙත්සම ගොනු කර ඇත්තේ පේරාදෙණිය විශ්වවිද්‍යාලය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සහ කැලණිය විශ්වවිද්‍යාලය නියෝජනය කරන මහාචාර්යවරුන් තිදෙනෙක්. පෙත්සමෙන් පෙන්වා දී ඇත්තේ හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පසුගිය දිනවල ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව සම්බන්ධයෙන් විවේචනය කිරීම මගින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවයි. ඒ සඳහා හේතු වූයේ පසුගිය දිනවල ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට එරෙහිව නිකුත් කළ අතුරුතහනම් නියෝගය සහ අභියාචනාධිකරණය විසින් නිකුත් කරපු කෝවරොන්ටෝ ආඥාව පිළිබඳව අධිකරණයට අපහාස වන ආකාරයට අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් පසුගිය දින මරදාන ප්‍රදේශයේ පැවති රැළියකදී මෙතුමා විසින් අධිකරණයට අපහාසාත්මක විදියට එම අධිකරණ තීන්දුව විවේචනය වෙන විදියට කතා කරලා තියෙනවා. ඒ අනුව අපි ආණ්ඩුක ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව එතුමන්ට විරුද්ධව අධිකරණයට අපහාස කිරීමට අදාළව පෙත්සමක් අධින ශ්‍රේෂ්ඨ අධිකරණය ගොනු කරනු ලැබුවා. ඉදිරියේදී එම පෙත්සම කැඳවීමට නියමිතයි. අපි දැනට ඔබෙන් සමුගෙන යනවා. ලැබෙන පුවත් එසනින් දැන ගැනීමට ස්වර්ණවාහිනිය සමගින් රැඳී සිටින්න. යලිත් ස්වර්ණවාහිනී සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 10ට. ඔබට සුබ රාත්‍රියක්.